නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතිකෝ අවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන දේ ධම්මා සම්බදක්ඛාතා අත්තායිතුකාය දේවමනුස්සානං තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩාවකාශ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්නතුනේ. ආරාධනාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කර දෙන්න කියන එකයි. මේ පිළිබඳව මා දන්න දෙයක් තියෙනවා. අදම මේ වන විටත් ප්‍රචාරය වෙලා ඇති නැත්නම් ප්‍රචාරය වෙවි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ පුළුල් විස්තරයක් තවත් දේශනාවක මා කරනු ලබනවා. එබැවින් මේ මාතෘකාව අදම ඉදිරිපත් වීම ගැන මම කනගාටු වෙනවා. මොකද එකම දේ දෙවතාවක් කියන්න සිදුවෙන එක සුදුසු නැහැ. ඔබටත් මම ආරාධනා කරනවා වෙනදා පැහැදිලි නොකර ආකාරයෙන් මම මේක විස්තර කරනවා ගැඹුරින්. ඊට සවන් දී තේරුම් ගන්න. මේ මොහොතේ මේක ඉදිරිපත් නොකිරීම ගැන මට සමා වෙලා අදාළ ගැඹුරු ධර්ම කරුණක් මා පැහැදිලි කරන්නම්. ඊට සවන් දෙන්න. කොමක්ද මා මේ ගත්ත මාතෘකාව? මගේ අවධානය යොමු වෙලා තිබෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සංගීති සූත්‍රය කෙරෙහි. මේකේ අතිවිශාල ධර්ම කරුණු තියෙනවා. එක සූත්‍රයක් වුණාට පුංචි පුංචි කරුණු ඔස්සේ මේක පැහැදිලි කරන්න පුළුවන් අදාළ සූත්‍ර තිබෙනවා. එබැවින් එම සුදුසුයයි හිතන යම් යම් කරුණු අරගෙන පැහැදිලි කිරීම මගේ ධර්මදේශනා මාලාවේ එක කොටසක් වෙනවා මේ සංගීත සූත්‍රයේ කොටස් පැහැදිලි කරන එක. ඒ අනුව තථාගතයන් වහන්සේ වදාළා වූ කරුණක් පිළිබඳව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මෙහෙම කියනවා. දන්නා වූ දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොනවට නැත්තම් මනවින් පැහැදිලි කරන ලද ධර්ම දෙකක් තියෙනවා. දෙකේවා ගොඩක් තියෙනවා. මේ දෙකක් තිබෙනවා. දෙව් මිනිසුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස. තථාගතයන් වහන්සේ වදාළ දෙව් මිනිසුන්ට වැඩ පිණිස යහපත පිණිස සුව පිණිස පවතිනා වූ මේ කරුණු දෙකේ වයින් එකක් පැහැදිලි කරන්න තමයි මම අද මේ සෝදානම් වෙන්නේ. මින් පෙර මං හිතන්නේ කරුණු දෙකේව හතරක් හෝ පහක් මම පැහැදිලි කරලා තිබෙනවා. මේක තිබෙනවා තවත් ලස්සන වචනයක්. ඒ වචනේ තමයි අපි අද පැහැදිලි කරන්නේ. ඒකට කියනවා කයේ ඥානං අනුප්පාදේ ඥානං කියලා. මා දකිනවා මෙහි බොහෝ ජනයාගේ ලෞකික යහපත පිණිස නෙමෙයි ලෝකෝත්තර යහපත පිණිස තමයි මේක. ඥානං කිව්ව පමණින් ඇද්දක පියාගත්තාම පේන එකක් කියලා හිතන්න එපා. මේ ඥානතෝ පස්සතෝ කියන්නේ ඒක තමයි. දැනීම, දැකීම. ඒ අනුව සදහම් ශ්‍රවණය කොට ඒ කියන්නේ කල්යාණ පිත්‍ර සේවනය ලබා සදහම් ශ්‍රවණය කොට යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන විට ලැබිය යුතු දෙයක් වශයෙන් තමයි මම මේ කයේ ඥානං කියන එක සිංහලට පැහැදිලි කරලා තිබෙන්නේ ක්ෂය වීමෙහි නුවණ කියලා. මොනවාද ක්ෂය වීම පිළිබඳ නුවණ කියලා අපි හොයා ගන්න වෙනවා. ඒ වතුරම තවත් එකක් තියෙනවා මේ. නොවිපදීමෙහි නුවණනේ අනුප්පාදේ ඥානං කියන්නේ. උප්පාද හට ගන්නවා. එතකොට එහෙමනම් මොකද්ද මේ අනුත්පාදය? නොහට ගන්නා දේ පිළිබඳ නුවණ.
අප මේ ගැඹුරට ආයුතු තැනක්. දැන් මේ සමාජයේ මොකද කරමින් ඉන්නේ? සාමාන්‍ය සත්වයා මොනම ආගමකට අයිති වුණත් මොකද කරමින් ඉන්නේ? මරණින් මතු පුනරුත්පත්තියක් ලබන්න හින්දුන් නම්, පෘථග්ජන බෞද්ධයින් නම් පුනර්භවයක් ලබන්න, තව වෙනත් ආගමකින් නම් මරණින් මතු සදාකාලික ස්වර්ගයට හෝ නිරයට එහා පැත්තට ගමනක් හදාලා තියෙන්නේ ඔක්කොම. ඒ යන්නේ අදාළ පුද්ගලයාද? ඇතැම්ම සඳහන් කරන ලබන්නේ මේ පුද්ගලයා යනවා කියලා. මිනිස්සයා සුනකෙක් වෙනවා කියලා තමයි අපට එනුම් පද කියන සමහර ග්‍රන්ථ කියන්නේ. අපි පැහැදිලි කරන මේ හේතුඵල වුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් මිනිස්සයා කියලා කතා කරන්නේ ශරීරය කියලා හිතාන ශරීරය කොහොමද සුනකෙක් වෙන්නේ කියලා අපෙන් අහනවා. මිනිස්සයා සුනක ගති පුරුදු කරගත්තාම ශරීරයේ මනුස්ස වුණාට ගති සුනක. ඉතින් ඒකෙන් ඔහු ඉල්ලුවේ සුනක ගතියක් නම් කය අතහැරෙනකොට ඊට අදාළ සුනක රූපයක් හැදේවි. මොකද මේ කය විසින් සිත හදනවා, මව කුසක සිත විසින් කය හදන බැවින්. ඒක දැනගන්න ඕන නම් අර වචනට එරිලා ඉන්නේ නැතුව අපි මේ පැහැදිලි කරන කරුණ වලට සිංහලෙන් සවන් දීලා බලන්න. එතකොට ඒක ඔබට තේරෙවි. එහෙනම් අපට තිබෙන්නේ කුමක්ද? ෂේවීම පිළිබඳ අවබෝධයක් නෙමෙයි තිබෙන්නේ. අවිසංකාරය පිළිබඳ අවිසංකාරයක් කිරීම. එකත් අවබෝධයක් නෑ. අවිසංස්කරණය පිළිබඳ අදහසක් තියෙන්නේ. අවිසංකරෝති, රැස් කරන්නේ. මොනවද රැස් කරන්නේ? අපි මේ කතා කරන්නේ ඔබ ජීවිතේ රැස් කරන්නා වූ වතුපිට ඉඩ කඩම් ගෙවල් දරවල් ගැන නොවේ. ඒවතින් ජීවත් වෙන්න තමන්ගේ පවුලේ තරමට අනන්‍යතාවයක් තියාගෙන සංරක්ෂණය කරගෙන ප්‍රවේශම් කරගන්න ඕනනේ. නමුත් මේවා කරන්න ගියාම මේවා මෙලොවින් අතහැරුණත්, කය මෙලොවින් අතහැරුණත් පරලෝට බලපාන ආකාරයේ සිත තුළ රැස්වීම වගේක් තිබෙනව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒවා අපි හොඳ භාෂාවෙන් කියනවා පින්කම් කරනවා කියලා. ඒකේ අනිත් පැත්තට ගත්තාම පව්කම් කරනවා කියලා කියනවා. නැත්නම් තවත් එහාට ගත්තාම පව් රැස් කරනවා, පින් රැස් කරනවා, ධානා කුසල් රැස් කරලා කියනවා. රැස් කරන තැන අනිත් තැන් වල වගේ බැංකුවක හරි මෙහි තැනක හොයන්න බෑ. නමුත් ඒ රැස් වෙන තැනට කියනවා චිත්තාභ්‍යන්තරය කියලා, අනුසය කියලා, ඇතැම් වෙලේ අටසිත කියලා, භවංග චිත්තය කියලා ඔය වචන ගොඩක් පාවිච්චි කරනවා. අවශ්‍ය වෙන්නේ ඒවා එකක්ද දෙකක්ද දැනගන්න නෙමෙයි. යලි හටගන්නට ඉහාත්ම වශයෙන් හෙවත් මෙලෝ වශයෙන් යලි හටගන්නටත්, පරලෞකිකවත් පරලෝ වශයෙන් විපාක හටගන්නට අදාළ රැස් කිරීම. කුමක් නිසාද මේ රැස් වෙන්නේ? හැම දෙයක් එහෙම රැස් වෙනවද? නැහැ. ඇසේ කනේ නාසයේ දිවේ කය සිතේ හට ගන්නා වූ හැම දෙයක්ම එහෙම රැස් වෙන්නේ නැහැ. සමහර දේවල් හටගෙන නැති වෙලා යනවා. නමුත් ඒ හටගෙන නැති වෙලා යන එක ඥානං කියන්නේ නැහැ. අර හටගන්න ආකාරය අපට නැත්තම් මේ ඉදිරි පැවැත්මට හේතු ඉතුරු වෙන ආකාරය පිළිබඳව සාමාන්‍ය පුද්ගලයා ශික්ෂාපද සංවරය තුල අහන බණ කතා තුල දකින්නේ නැහැ. එහෙනම් අபிසංකාර කියන පදයට දීලා තියෙන අර්ථය ඔස්සේ බලන්න වෙනවා. අபிසංකාර පදයේ සිංහලෙන් වරහන් ඇතුළ පෙන්නන්නේ අනාගත ඵල උපදින්නට එකතු කරන හේතු. අන්න රැස් කිරීම. රැස් කිරීම සිදු වෙන්නේ මොන ප්‍රමාදයක් නිසාද, වරදක් නිසාද? තථාගතයන් වහන්සේගේ ගැඹුරු ඉගැන්වීම වල අபிසංකරණය හොඳ දෙයක් වශයෙන් උගන්වන්නේ නැහැ. උන්වහන්සේගේ උදාන වාක්‍ය වල සඳහන් වෙලා තිබෙන්නේ විසංකාරගතං චිත්තං කියලා. සිත සංකාරගත වීමෙන් මුදවා ගන්න ඕනේ කියන එක. අන සංකාරගත වීම මුදවන්න නම් සංකාර රැස් කරලා හරියන්නේ නැහැ.
සංඛාර උපේක්ෂා ඥානය හරි සංඛාර කය වෙන ආකාරය හරි. එහෙම නැත්නම් අපි තව වචනයක් ගනිමුකෝ. උදයබ්බ කියලා කියන්නේ නැතු උදයබ්බ ඥානය කියලා. එතකොට හට ගැනීම සහ වැයීම තියෙනවා. එතන ක්ෂය. ඔබට මේක කිසියම් ඉගැන්වීමකට අනුයුක්ත කරන්න සම්බන්ධ කරන්න පුළුවන්ද තේරෙනවද? මා නම් දකිනවා මේ කයවල විරුද්ධ පැත්ත සබිසංකාරය රැස් කිරීම මේ ෂය අර කර්ම පැත්තෙන් ගත් කල කන්න කර්ම සුක්ඛ කර්ම කන්න සුක්ඛ කර්ම එතකොට අபிසංකාර නැත්තම් රැස් කිරීම. නමුත් ඊළඟ එකේ තියෙනවා කම්මක් කයෝ දුක්ඛක්ඛය කර්මක් ක්ෂය කිරීමේ කර්මය කියලා. ක්ෂය වෙන ආකාරය පිළිබඳ වැටහෙන නුවණ කය ඥානං වෙන්න බැරිද? මෙන්න මෙහෙම කළොත් ක්ෂය වෙනවා කියලා තේරෙනවා නම් ඊට පස්සේ හුට ක්ෂය කරන මාර්ගය ගන්න පුළුවන් වෙනවා. දැන් ලෝකයේ අරගෙන තිබෙනවා රැස් කරන මාර්ගය. තථාගතවරු ලෝට පහළ වෙලා මිනිසුන්ට මේ කරුණු කියාදී ඒ පුද්ගලයාගේ දැක්ම අනාර්ය භූමියෙන් ආර්ය භූමියට ගෙනත් අනතුරුව ඔහුට නැත්නම් එතුමන්ට උන්වහන්සේට එතුමියට ඕන කෙනෙකුට මේ කය කම්මක්ඛයෝ දුක්ඛක්ඛය දුක ඉවර වෙන්න නම් කර්ම ක්ෂය වෙන්න ඕන. කොහොමද ක්ෂය වෙන්නේ? පෙනහැල්ලෙන් කොටස කොට කැඩී කැඩී යනවා වගේ ක්ෂය වෙනවද? නෑ, එහෙම ද්‍රව්‍ය දෙයක්ුත් නෙවෙයි. නමුත් ක්ෂයීමක් වෙන්නත් ඕන. අபிසංකරණය වෙනුවට අபிසංකරණය අත්හිටවලා අபிසංකාර කරපු දේවල් විසංකාර කරන්නත් ඕන. ඔබට හිතේ තේරෙනවද පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අදාළ මොනම ශේස්ත්‍රයක හිටියත් මේ කරුණට සම්බන්ධ වෙන්න බැරි බව? මන්දයත් ඔහුට මෞකසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන ඊයේත් හිටිය අදත් ඉන්න ඉදිරියටත් ඉන්න පුද්ගලයෙක් තමයි පේන්නේ කයේ. නමුත් මේ රැස්වීම සිදු වෙන්නේ කයේ නෙවෙයි. කයේ පස්පලක හයපලක තමයි සිත පිහිටලා තිබෙන්නේ. නමුත් සිතේ තමයි රැස් වෙන්නේ. ඒ සිතේ රැස් වෙන ආකාරය තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකයා නම් පව් සිද්ධ වීම, පින් සිද්ධ වීම, ධානා කුසල් සිද්ධ වීම කියලා වචනයක් ඒකට පාවිච්චි කරනවා. තථාගතයන් වහන්සේ ඒක ගැඹුරට පැහැදිලි කරමින් මේ රැස් වෙන ආකාරයට පෙළ දහමක් පෙන්නනවා. පෙළ දහම ජීවිතය තුළ නෙවෙයි. පෙළ දහම ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ වර්තමාන මොහොතේ. එපමණක්ද නොවේ. පෘථග්ජන සමාජයේ නම් පව තුළ සහ පින තුළ සහ ධානය තුලත් මේ රැස් වෙන පාර පෙන්නනවා. එහෙනම් රැස් වෙන පාරේ ගිහින් බෑ, වෙනත් පාරක් තියෙන්න ඕන සය කරගන්න. කය ඥානං. මතක තබා ගන්න. ඔබ කැටයකට මුදල් අයික් එකතු කරනවා නම් දිනපතා ඉතුරු සල්ලි වලින් එතකොට 5 10 වෙලා 10 15 වෙලා 15 20 වෙලා දවස් 20ක් යනකොට 100 වෙනවා. එහෙනම් ඒක එකතු කරන පාර. එක එක ගන්නවා නම් මේ 195 වෙලා 95 90 වෙලා මෙහෙම ගිහින් එකක්වත් නැති දැනටත් ආපහු ගන්න පුළුවන්. එතකොට බහාලීම එකතු කිරීමයි ආපසු ගැනීමකුත් තියෙනවා. ඕන නම් බිඳුව දක්වා බස්සන්න. ඔබට ඒ අනුසාරයෙන් හිතන්න පුළුවන්කමක් තිබෙනවද? මේ බහාලීම වගේ ප්‍රතිපදාවක් තමයි අනුසෝතගාමී කියලා කියන්නේ කියලා. අபிසංකරෝති කර්ම රැස් කිරීම කියලා කියන්නේ බහාලෑමීම. කටි කැටයට මුදල් බහාලනවා වගේ තණ්හා අනුසයට බහාලනවා ටික ටික එකතු කරනවා. එකතු කරන එකට හැබැයි ඥානං කියන්නේ දුක්ඛේ අඥානං කියලා කියනවා මිස. එහෙනම්
බුදු සමයෙන් උගන්වන්නේ මේ එකතු කරපු දේවල් අනුව මෙතනින් මිදී අදාළ ප්‍රතිසන්දියක් ලබාගෙන පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලෝ ගොස් මනුස්සකම අතහැරගෙන බුද්ධෝත්පාදයේ අතහරින එක නෙවෙයි. යලිත් මේ හේතු එකතු වීම කවදා කොතන කොහේ සිදු වේදයි කියන්න බෑ. ඔබ හේතු එකතු වීම නොසලකා හැරියා වෙනවා. ඒකට පාලියෙම තිනවා "ඒ කණං නාදිගච්ඡanti" මේ ෂණය ගැන සැලකිලිමත් උනේ නැද්ද? ඔහු ඒ ෂණේ ඉක්මවා ගිය කෙනෙක් වෙනවා. යලිත් මේ ෂණේ වේදෙන්න කනකැස් බෑවා වියසුරින් අහස බලන්නාසේ කවදා කොතරම් කල් ආවිදැයි තථාගතයන් වහන්සේවත් පැහැදිලි කරන්නේ නැහැ. අති දීර්ඝ සංසාර ගමනට මිදෙන මොහොත භාවිතා නොකළොතින් බැඳෙන කාරණේ තුල ඉදිරි ගමනක්. මා හිතනවා අති දීර්ඝ සංසාර ගමන තුල මේ මග හොයමින් ආපු අපි විවිධ ආගම් විවිධ රටවල් විවිධ ජාති ඔස්සේ එහෙම නැත්නම් මේ රට තුලම බෞද්ධයින් වෙමින් ක්‍රමානුකූලව දියුණු කර ගැනීමේ ප්‍රතිඵලයක් සෙවීමේ ප්‍රතිඵලයක් තමයි අපට මේ තථාගතවරු දේශනා කළා වූ සංරක්ෂිත ධර්මය. කටපාඩමින් ගෙනීම ග්‍රන්ථකරණයෙන් ගෙනීම තුළ මතු කර ගන්නට අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් ඉහාත්ම වශයෙන් මතු කර ගන්නට තරම් අවස්ථාවක් එළඹී පවතින්නේ අනුගමනය කරන පිරිස් සිටින්නේ මතුවෙන යුගයක් යයි හිතන්න පුළුවන් යුගයක් එළඹී පවතින්නේ ඔබේ අපේ වාසනාවට. එක් දෙයක් තිබෙනවා අපි බුදු සමයේ පෙන්වන ක්ෂීණාශ්‍රයින් වහන්සේලාගේ චරිත පිළිබඳව පූර්වනිගමනයක් තියෙන හිටියය පිළිබඳව වර්තමානයේ එහෙම පිළිබඳව අපට පූර්වාදර්ශයක් නැතිකම. එක් එක්කෙනා ඉහත නමින් හඳුන්වා ගත්තා වුණාට ඔවුන් හෝ උන්වහන්සේලා හෝ එතුමියන් හෝ ඉදිරිපත් කරන කරුණු අනුව මේ ත්‍රිපිටකගත ධර්ම කරුණු හා ගැලපෙනවද ලෙහෙනවද කියන එක ඔබ සවන් දීලා බලන්න. අපට ඔය හැමතෙම සවන් දෙන්නට ඉඩ කඩකුත් නැහැ. බොහෝ දේවල් වල අපි ගැඹුරක් දකින්නෙත් නැහැ. නමුත් සොයමින් යාමක් තියෙන බව ටිකෙන් ටික තේරුම් ගනිමින් සිටින බව ඇතැම් ප්‍රකාශවලදී අපි දකිනවා. පෙරට වඩා ප්‍රගතිශීලී වී තිබෙන බව. ඒ නිසා අපට මේ ජීවිතය තුළ අද දවසේ මේ මොහොතේ ගත කරන කාර්ය සමග යමින් මේ ෂය කරන්න ඕන මොනවද ෂය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තේරුම් ගන්න වෙනවා. මං හිතන්නේ ඒක වැටහීම තමයි කය ඥානං කියන්නේ. මේක සඳහා දැනගන්න ඕන කුමක්ද? ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල පව මුල් කොටගෙන පින මුල් කොටගෙන ධානය මුල් කොට උපදින්නා වූ ස්කන්ධ පංචකය පංච උපාදානස්කන්ධයක් වී සසරට බැඳෙන හැටි. එතකොට ඒක බන්ධන මාර්ගය, ක්ෂය වෙන මාර්ගය නෙමෙයි. ඒ මාර්ගයේ ගිහින් අපට මිදෙන්න බැරි බව තේරෙන්න වෙනවා. ඊට විකල්ප මාර්ගයක් වෙන්න ඕන ෂය වෙන එක. රැස් වෙන මාර්ගය එකක්, ෂය වෙන මාර්ගය තව එකක්. දැන් වැවට වතුර එන මාර්ගය එකක්, පිට වෙන මාර්ගය ඒ පැත්තටනේ පල්ලෙහාටනේ තියෙන්නේ. කැටේට බහලාන මාර්ගය එකක්, ගන්න එක වෙනත් විදිහක්. ඒ විදිහට බහලානවා වගේ ගන්න බෑනේ, අනිත් පැත්ත හරවලා ගන්න ඕන. ඒ නිසා ඒක එක්තරා විදිහක විලෝමයක්. පවතින එකේ අනිත් පැත්තක් වෙන්න ඕන. දැන් මේ සූත්‍ර දේශනා තුළ මේ රැස් වෙන ආකාරය පිළිබඳව පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා කියන වචනට එහා නැද්ද බුදුන් වහන්සේගේ පෙළ දහමක් තිබෙනවා. ස්කන්ධ පංචකය තුළ සිදුවෙන ආකාරය, පටිච්චසමුප්පාදයේ තුළ සිදුවෙනා වූ ඇහැ තුළ සිදුවෙන ආකාරය, මේක පෙළ දහමක් වශයෙන් පෙන්ලා තිබෙනවා. එයා අප තුළින් සිදුවී තිබෙන බව බොහෝ ජීවිතවල සහ මේ ජීවිතයේදී අපිට වැටහෙන්න වෙනවා. අප කොතරම් හොඳ මිනිසුන් වෙන්න හැදුවත්, කොතරම් පින්දහම් කරන්න හැදුවත්, පෘථග්ජන භාවය තුළ අපි කිසියම් ආකාරයක ප්‍රමාද විහරණයක වාසය කළ බව අපට තේරුම් යන්න ඕන. එතකොට ඒකට තමයි ධම්මස පෑදීම කියලා කියන්නේ. මේ කරමින් ඉන්නේ අපි භව බන්ධනේ, භව ගාමිත්වයේ නේද? භව නිරෝධාය ධම්මං දේශේති. භව නිරෝධය පිණිස දේශනා කළා වූ ධර්මය අපි තේරුම් අරගෙන අනුගමනය කරන්නේ නෑ නේද කියලා අසල නරඹන ඔබට
වැටහි යා යුතුයි. පාරම්පරික එහෙම නැත්නම් වෙනත් ආකාරයෙන් බොහොම සද්ධාකාමී පුණ්‍යකාමී බෞද්ධයෙක් වෙන්න පුළුවනි. නමුත් ඒක පෘථග්ජන භාවයේ තුල නම් ඒකේ තිබෙන්නේ රැස් කිරීමේ ප්‍රතිපදා අபிසංඛාර විඥානයයි පවතින්නේ. එහෙනම් ඒකට විලෝම පාරක් ගන්න වෙනවා. විලෝම මාර්ගයක් ගන්න වෙනවා. අන්න. ක්ෂය වෙන්නේ කොහොමද? අපි රැස් වෙන විදිය බලමු. පින් සිද්ධ වෙනවා කිව්වට මදි. උපාදාන වෙනවා කිව්වට මදි. උපාදාන වෙනවා නම් තමයි වෙන්නේ. නමුත් ඒක පෙළ දහමක් වශයෙන් ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණු තුළ විග්‍රහ කරලා තිබෙන බව පසුගිය ධර්ම දේශනා 15ක් 20ක් 30ක් ඔස්සේ අපි පෙන්නලා ඇති. නැවතත් ඒක කියනවා කියන්න එපා. මොකද ඒක සිදුවෙන දෙයක් නිසා කියන්න ඕනනේ. ඒක තමයි සියුම් දහම. එතන තමයි වරදින්නේ, එතනයි හදන්න ඕන. එතන වරදින එක චක්කුණා අසංවරෝ, සෝතේන අසංවරෝ, ගානේන අසංවරෝ කියලා කියන්න වෙනවා. හදන එක චක්කුණා සංවරෝ කියලා කියන්න වෙනවා. ඉතින් චක්කුණා අසංවරෝ සාදු කියලා නෑනේ. චක්කුණා සංවරෝ සාදු. එහෙන් සංවර වෙන්නේ කොහොමද? පියාගෙන ඉන්නේකින්ද? උත්තර මානවකයා බුදුන් වහන්සේට වදාලා වගේ ඇස් පියාගෙන ඉන්න ඕන. නොබලා රූප නිසි නොබලා සිටීමෙන්ද? නැහැ. අන්න ඒක තමයි මම දකින්නේ ඔය ආර්ය ශික්ෂණය නැත්නම් සංවරය. සංවරයට පෙර අසංවරය තේරුම් ගන්න ඕන. මොහොතක් පාසා අසුරු ගසන සැනකින් සිදුවෙන මේ අபிසංඛාරය. මේක ඇස තුලස් සිදුවෙනවා, කන තුලස් සිදුවෙනවා, නාසය තුලස් සිදුවෙනවා. සිදුවීමට බාහිර උදව්වක් තියෙන්න පුළුවනි. පුංචි ප්‍රත්‍යක්, ගෝචර රූපේ හෝ ප්‍රසාදේ කියලා. නමුත් ඒකට අදාළ දේ මතුවීම ඔබ විසින් දිගු කාලයක් භාවිතා කළා වූ ඔබේ මුලාව, අවිශ්වාසය, සැකය, ලෝභය, ද්වේෂය ආදී කොට ඇති ඔබේ අතීතය. ඔබ එකතු කරගත්ත කාරණා ටික. ඒක තමයි මොහොතකින් සිතට එන්නේ. ඒ තමයි ඔබ දකින්නේ, අසන්නේ. ඇසෙන් නම් දකින්නේ, කනින් නම් අසන්නේ, නාසයෙන් නම් දැනගන්නේ ආදී වශයෙන් එය තමයි ඔබට පස්සපච්චා වේදනා කියන්නේ. පරණ මලමිනිය මියගිය කොටස පණ දෙන එක. අනේ අපි මේ රැවටෙන්නේ මල අතීතයකට නේද? මේ අතීතයට පණ දීලා අනාගතයක් හදමින් අපි මේ කරන්නේ ලොකු මුලාවක් නේද කියලා තේරෙන්න මේ කාරණාව වැටහෙන්නම ඕන. එතකොට වින්දේ මොකක්ද? බාහිර ලෝකෙ තියෙන දෙයක් වින්දේ නැහැ. අපි නම් හිතන්නේ බාහිර ලෝකෙ දෙයක් වින්දිනවයි කියලා. ඇයි තථාගතයන් වහන්සේ වදාළේ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියලා? බාහිර ලෝකෙ ඇති කාමයක් නැහැ කියලා. ඕක හොයාගත්ත නිසානේ. බැලුවම මේ කාමයේ විඳීම කියලා කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නැත්තම් සිත තලු මරණ එක. හදාගත්ත දෙයක් තලු මරණ එක. ඉතින් ඒක තමයි අර විඳීම කියලා කියන්නේ, වේදනා කියන්නේ තමන් හදාගත් එකක්. එතනින් අතර නැතු එකට තව ඇලෙන ගැටෙන එක වේදනාවට තණ්හා කරනවා. ඒ වුණාම අන්න අර මුල් බැස ගන්නට අවශ්‍ය තැනට එනවා උපාදාන කියලා. මුල් බැස ගන්නවා චිත්තාභ්‍යන්තරයේ සැඟ වෙනවට කියනවා භව කියලා. අන්න රැස් කරන ක්‍රමය ඔන්න අඥානං. දැන් මේක ඔබ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන ගමන් අරමුණෙහි මුලාවීම තුළ ඇසකන නාසය දිවකය තුළ මෙන්න මෙහෙම භව ගාමිත්වයක්, භව බන්ධනයක් නැත්නම් අபிසංඛාරයක්, සතරක් හැදීමක් සිදු වෙන බව පළමුව තේරුම් ගන්න. ඒ ඔබ අතින් සතරේ සිදු මේ ජීවිතෙත් සදහම් හමු වෙන තුරු සිදු වෙන්නා වූ පමාද විහරණයේ බව තේරුම් ගන්න. දැන් මේ පාරේ ගොහින් බෑ. මේ අනුසෝතගාමීනේ. දැන් එතකොට මම කියන්නේ 50.1 50.2 50.3 50.4 වගේ දශමින් දශම එකතු වෙනවා වගේ විසාකාට වදාළ පරිදි ඇලෙන කරුණු 100ක් නම් දුක් 100ක් 150ක් නම් 150ක් වැඩි වෙනවා. ඒ රැස් කරන අඥානය. තේරුම් ගත යුතු දේ තමයි තේරුම් නොගෙන ජීවත් වෙන්න ගිහින් මේ සංඛ්‍යාව වැඩි වුණොත් ඒ නිසා දුක වැඩි සහ අස්කරන්න හරිම කල් යනවා අමාරුයි.
කසල භාජනයකට ටිකක් කසල පිරුණා නම් කරන්න පහසුයි. හොඳටම පිරුණාම හොඳටම අමාරුයිනේ. දුර්ගන්ධයත් වැඩිනේ. ඒ වගේ ඔබගේ මේ චිත්තාභ්‍යන්තරේ නම් වූ භවංග චිත්තේ නම් වූ කසල භාජනයට ඔබ ලෝභ දේශ මොහ එකතු කරනවා. අනතුරු ගැටෙන විට ප්‍රසාදයට පස්දොරට ඒ ලෝභ දේශ වල දුර්ගන්ධය කෙලස් දුර්ගන්ධය කියලා ලෝභ දේශ මොහ මන්දවාන ආදී කොට ඇති මොහහිර කනොත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන කියලා දුර්ගන්ධය හමනවා එළියට. එතකොට ඔබ තුලින් එක පේනවා. ඒ තිබෙන නිසා. නමුත් තථාගතයන් වහන්සේ කෙලස් දුර්ගන්ධය දුරකට නික්ලේශී සුගන්ධයක් ඇති කරගත්තා. අනේ කෙලස් දුර්ගන්ධය දුර්වීම සඳහා ක්ලේශයන් දුරු කිරීම නෙවෙයිද මේ කය ඥානං කියලා කියන්නේ. ෂය වෙන ආකාරය පිළිබඳව වැටහීම. ඒක සිදුවුනේ ඇස තුල කන තුල නාසය තුල අරමුණ තුල නම් අනුසෝතගාමිත්වය පටිසෝතගාමිත්වයත් ඒ තුල. මේ පෙළ දහම පමාදවාදී පෙළ දහම පමාදී පෙළ දහම අරක සමහර විට මාර්ගය වෙන්නට පුළුවන්. ඔය මාර්ගඵල කියලා කියන්නේ. මාර්ග ඥානය. මාර්ගය. ෂය කරන මාර්ගය. මේ දවස්වල මේ කරුණමයි අපි සමාජයට එත්තු ගන්නන්න මහන්සි වෙමින් ඉන්නේ. සවන් දෙන හැම දිනාටම තමන් ගත කරන ජීවිතය තුළ සුන්දර ජීවිතයක් ගෙනියන්න, විඳවන ජීවිතය අතහැරලා දාන්න. අතීතෙන් මිදෙන්න මහ ලොකු ගැඹුරු නොනක් ඕන නැහැ. ඒ මොහොතට එතෙන්ද දිනු කරගත්තා වූ සතියක් තුළින් මේ ෂය ප්‍රතිපදාවට යන්න පුළුවන්. එහෙම ගාම්භීර දෙයක් නෙමෙයි බුදුදහම සරල දෙයක්. ප්‍රඥාවන්තයෙක් පමණයි වෙන්න ඕන. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයන් කියන මේවා සාධක වෙන්නේ නැහැ, වැදගත් වෙන්නේ නැහැ. ඒ ඕන කෙනෙකුට අනුගමනීය ප්‍රතිපදාවට එන්න පුළුවන් කියන කාරණාව පැරණි ශ්‍රාවක චරිතාශ්‍රයෙන් පැරණි ගිහි පැවිදි චරිත මේ මග ගිය ආකාරය සහ ඔවුන්ගේ බුද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කරන්න බැරි දෙයක් බවට පත්කොට තිබෙන්නා වූ මේ මිනිස්සුන්ගේ සිත් තුළ බැසගත්තා වූ යල් පැන ගිය බොල් මතය සුණු විසුණු කරලා දාලා මේක සාමාන්‍ය ප්‍රතිපදාවක්, සාමාන්‍ය ජීවිතවල වෙන්න ඕන දෙයක් බවට පත් කරන්න, කරුණු පැහැදිලි කරන්න අපි මේ වකවානු තුළ බොහෝ උත්සාහ දරනවා. තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙනම් මේ දේ නොවිය යුතුයි. මේ රැස්වෙන දේ වෙනුවට ඒක ඇස තුල කන තුල නාසය තුල නොවිය යුතුයි. මේ රැස්වෙන එක තමයි මම කියන්නේ චක්කුණ අසංවරෝ කියලා. ඇසෙන් රූප තණ්හාව, කනෙන් ශබ්ද තණ්හාව, නාසයෙන් ගන්ධ තණ්හාව, පිනෙන් පුණ්‍ය තණ්හාව, පවෙන් පාප තණ්හාව, ධානයෙන් ධාන තණ්හාව ගබඩා වෙනවා. ගබඩා කරනවා. දැන් මොනවා කළොත්ද මේක ෂය වෙන්නේ? කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ හරි, ආසවක්ඛය ඥානය කියන්නේ හරි, උද්‍යව්‍ය ඥානය කියන්නේ හරි, මේ කය ඥානං කියන වචනෙන් කියන්නේ එහෙනම් මේ ෂය වෙන මාර්ගය නොකර සිටීමෙන් කියලා කිව්වට හෝ ඇස් දෙක පියාන හිටීමෙන් හෝ ගෙදරින් ගියාට හෝ අරමුණක් සංසුන් සමාධියක් හදාගෙන ඒවා එන්න නොදී හිටීම එහෙම කෙනෙකුට හිතන්න කියන්න පුළුවන්. දැන් එන්නේ දැන් නැහැ කියලා. නෑ. මේක චිත්තාභ්‍යන්තරේ ද්‍රව්‍ය නොවුනත් හේතු ගබඩාවක්. එතකොට බාහිර ප්‍රත්‍ය නිසා හේතුපටිච්ච සම්භූතං හට ගන්නවා. බාහිර හේතු නවත්තන්න බෑවා ප්‍රත්‍ය. නමුත් හේතු බංගානි රුජ්ජති. මේ හට ගන්න තියෙන හේතු ඔබේ හිතෙන් බින්දුනොත් ඔබට අර සම්භූතේ නැත්තම් හට ගැනීම ඔබට හැදෙක නැති වෙන්න පුළුවන්. මේ එකතු කරගත්ත කුණු ගොඩට, මේ එකතු කරගත්ත කසල සමූහයට එකතු නොවි ආයිබෝන් කියන්න ඔබට ඕනකමක් තියෙන්න වෙනවා. මොකද මේ දුර්ගන්ධයේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි, ඔබ හදාගත්ත මේ මෝඩකමේ ප්‍රතිඵලයක්. ඒ නිසා විඳිනවා වෙනුවට විඳවනවා කියලා.
අන්න ඒ නිසා පහු යන්න වෙනවා පටිසෝතගාමී කියන වචනේ තුල. ඒ පෙළ දහම පෙන්නපුවම මාර්ගයේ නැවත නැවතත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් උදේ සිට රාත්‍රිය දක්වා නිින්ද යනතුරු යන්නේ හැම තැනකදීම ඉරියව්වලදී අදාළ මෝඩකම උපදින ආකාරයේ තේරුම් අරගෙන මෝඩකමට වහල් නොවී ඉන්නට ඔබ ඔබේ හැකියාව අවබෝධය දියුණු ඥානය නැත්නම් ඔබ ඔබගේ සතිය පාවිච්චි කරන්න ඉගෙන ගන්න වෙනවා. එතකොට ඔබ ඔහුට පෙරපාරේ යන්නට ගිහින් භවය හදන්නට දෙන්නේ නැහැ. එකතු කිරීම වෙනුවට අඩු කිරීම. එහෙම නැත්නම් පෘථග්ජන පුද්ගලයා කියන්නේ ධනාත්මක චින්තනය නෙමෙයි. ක්ලේශයන් ධනාත්මක පැත්තට එකතු කරනවා. දුක් පැත්තේ ධනාත්මක පැත්තට යනවා. නමුත් ආර්ය පුද්ගලයා කියන්නේ දුක් පැත්ත ඍණාත්මක පැත්තට යනවා. අඩු වේගන යනවා. ඔබට තේරෙනවද අඩු වෙන්නේ සෝවාන් සිට අනාගාමී දක්වා කියලා කාමලෝකයට අදාළ කාරණා? මේ කය ඥානං ආර්ය පුද්ගලයන්ට තියෙන දෙයක් කියලා තේරෙනවද ඔබට? පෘථග්ජන භාවය තුළ කය ඥානං හදාගන්න දුවට බෑ කියලා. මොකද මේක ජීවිතය තුළ නෙවෙයි ස්කන්ධ පංචකය තුළ. ස්කන්ධ පංචකය වෙන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, හිත තුළ මේ මොහොතේ. ඒ තුළ තමයි මේක වැරදුනෙත්, ඒ තුළ තමයි හදන්නත් ඕනේ. වැරදි පැත්තට යන්න විසියක් කරන්න ඕනේ. බොහොම කල් පුරුදු වෙන නිසා ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. නිකන් පහලට වතුර ගලාන යන්න මහන්සියක් වෙන්නේ නැහැ වගේ. නමුත් ඉහළට පීනන්න ඒ රළ කපාගෙන යන්න වීරියක් තියෙන්න ඕන වගේ අපට පෙර පුරුද්දට මේ මෝඩකමට එකතු නොවි ෂේ වෙන පැත්තට යන්නට ඥානයක් තියෙන්න වෙනවා. අන්නේ පෙළ වැටහීම නේද කය ඥානං කියන්නේ. මාර්ගය. සමහර විට කය ඥානම් මාර්ගය වෙන්න පුළුවන්. අනුප්පාදේ ඥානම් ඵලය වෙන්න පුළුවන්. අනුප්පාදේ කියන්නේ නූපන් හට ගන්න නැති තියෙන එකනේ. එතකොට අර සමාජයේ කියන මාර්ගඵලයක් කියන එකක් වෙලා මේක නම් තියෙන දෙකක් වශයෙන්. ඒකනේ මම කියන්නේ එහෙම එකක් මට තේරෙන්නේ නැහැ සමාජයේ මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවා කිව්වට. ඒකෙන් ඔවුන් දීලා තියෙන අගේ මොකද්ද කියලා. මොකද මේ මාර්ගයට අනතුරුව ඵලය කියලා තමයි උගන්වන්නේ. ඒක එකක් නෙවෙයි. මාර්ගය ගත්තම මාර්ගයේ කෙලවර වෙනවා. පැය ගාණක් කිලෝමීටර් ගාණක් යන්නේ ශරණයකින් මේ කය මාර්ගයේ අවසන් වෙනකොට එනම් අර ඉපදීමට හේතු නැතුව යන එක අනුපාද වෙන්න පුළුවන්. නමුත් ඒක භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. භාවිතා කළ යුතුයි, බොහෝ කොට භාවිතා කළ යුතුයි ආරම්භයේ සිට සංසිඳන තැන දක්වාම. දිනක් දෙකක් තුනක් හතරක් වසරක් වසර 5ක් 6ක් 7ක් ඒ පුද්ගලයාගේ තිබෙන ආශ්‍රයන්ගේ තරමට භාවිතා කළ යුතු වෙනවා. සමහර විට එයම තථාගතයන් වහන්සේ වදාළ විදර්ශනා භාවනාව විය නොහැකිද? විදර්ශනා භාවනා කියන්නේ විදර්ශනා වැඩිම කියන එකනේ. ඒක වඩන්න ඕන. නැවත නැවතත් භාවිතා කරලා. මොනවා කළොත්ද ෂය වෙනවා කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. පාලියෙන් තියෙන තැන්වල නම් පෙන්වන්නේ අක්කෝදේන ක්‍රෝධ නොකිරීමෙන්, අවේරේනච වෛර නොකිරීමෙන්. එහෙම වචනේ තියෙනවා. නමුත් අපට තේරෙන්නේ නැහැ නොකිරීම කියන්නේ කරන්න හොඳ නැහැ කියලා ළමින් දෝ ගන්නනවා විතරයි. ඊට වඩා සජීවී සක්‍රීය දෙයක් නොකිරීම කියන්නේ. එනිසා අපි ඒක දකින්න ඕන ටිකක් ගැඹුරින්. මම නම් මේක දකිනවා
ප්‍රමාද විහරණය දකිනවා පස්සපච්චා වේදනා තුල. මේ ක්ෂය මාර්ගය දකිනවා පස්ස නිරෝධෝ වේදනා නිරෝධා තුල. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ තුල. එය ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල වර්තමාන මොහොතේ සිදු කරන්න ඕන. සිදුවෙමින් පවතින දේ තමයි අර පැවැත්මට අහු වෙලා යන එක. අර උත්සාහයක්, වීරියක්, අප්‍රමාදයක්, කම්මැලි නැති බවක් තිබෙන්න ඕන. ඒ මෝඩකමට එකතු නොවෙන්න. විරේණ දුක්ඛං අච්ඡේති. පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් පිරිසුදු වේ. ඒක ප්‍රායෝගික වෙන්න ඕන. එතකොට දැන් ඔබට තේරෙන්න ඕන ප්‍රසාදයන්ට ගැටෙද්දී ඔබ මේ දක්වා ආගමනයේදී එකතු කරගත්ත කුණු ගබඩාව ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සිතට පහළ වෙනවා පංච උපාදානස්කන්ධයක් වශයෙන් යංකෝ භික්ඛවේ අනුසේති ඔබ තබා තිබෙනවද? ඒයින් තමයි මේ සංකත ධර්මයේ හෙවත් මේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නම් වූ මේ මොහොතට අදාළ දේ හටගන්නේ. බිත්තර වලින් පැටියෙක් හටගත්තා වගේ හේතු නිසා ඵලයක් හටගන්නවා. දැන් මේක අපි බාර ආරම්භ පුරුදු වුණා. සමාජයේ පුරුදුනේම මේක බාර ගන්න. ෂණයකින් බාර ගැනීම සිද්ධ මොකද වෙලා යන්නේ නැහනේ. පස්සපච්චා වේදනා කියන්නේ බාර ගැනීම. එතනින් එහාට යන පාර තමයි මම කිව්වේ රැස් කරන සහ බැඳෙන පාර කියලා. දැන් මේනේ වෙන්න ඕනේ නැත්තේ. එහෙනම් එතන නේද අතහැරීම තියෙන්න ඕන. අම්මා හරි තාත්තා හරි ඉඩකඩම් හරි රැකියා හරි වෙනුවට මේ අතීතය මල දෙයක් වශයෙන් දැනකට එකට එකතු නොවීමෙන් අතහැරීම නේද තියෙන්න ඕන. ඒක පෙළදහමක් වශයෙන් පෙන්වන වශයෙන් වෙන ආකාරය. ඒක තේරුම් ගත්තාම ඒක කරන්න ඕන. එවිට මා දකිනවා මේ සමාජයේ මේක තේරුම් ගත්ත අයට සතිය තිබෙනවා නම් ලෝභ කරන්න, දේශ කරන්න, ක්‍රෝධ කරන්න, වෛර කරන්න, පලි ගන්න, වංචා මොනවටවත් ඉඩ නැතුව යනවා. ඒව කරන්නයි මේ මගේ යන්නයි බෑ. එතකොට ඒ බඳු පුද්ගලයන් තුලින් රටක්, ජාතියක්, සමාජයක් හැදෙන්නේ නැද්ද, පිරිසුදු වෙන්නේ නැතිද? එහි ප්‍රතිඵලයේ වර්තමාන සමාජයට බලපාන්නේ නැතිද? ඒ නිසා සමාජ පරිශෝධනය, සංශෝධනය, සමාජ සෝධනය නීතියෙන් කරනවට වඩා, පව්පින් විශ්වාසයෙන් කරනවට වඩා ස්ථාවර ලෙස, පැහැදිලි ලෙස කරන්න පුළුවන් මාර්ගයක් මේ ආර්ය මාර්ගය. නීතියෙන් බලෙන් යටපත් කරවන්න පුළුවන්. පව්පින් විශ්වාසයෙන් වළක්වන්න පුළුවන්. මුල් ගලවන්න බෑ. මේ මුල් ගලවන හැටි. එම නිසා පස්ස නිරෝධා යන්න ඇසට, කනට, නාසයට, දිවට, කයට, සිතට ඕන එකකට ඒ මොහොතට ගන්න. මම මේ අතීතයට එකතු වෙන්නේ නැහැ. මේක හිස් දෙයක්, මල දෙයක්. මේකයි මම දුකට පත් කරන්නේ. මේ අතීතයෙන් එන එක තමයි මාව අවුල් කරලා සසරට බඳවන්නේ. මට සසරට බැඳෙන්න තවත් ඕනකමක් නැහැ, මිදෙන්නයි ඕන. එනිසා මේ මල අතීතයට පණ දෙම වෙනුවට අල්ලා ගැනීම වෙනුවට ඒ සඳහා එකතු නොවීමට මම තීරණය කරනවා. ඔබ මෙතෙක් පාවිච්චි කරපු එකට තමයි නිත්‍ය සුඛාත්ම කොට ගැනීම කියලා මේ ත්‍රිපිටකය උගන්ලා තියෙන්නේ. හෙවත් මගේ, මම මගේ ආත්ම කොට ගැනීම. මොනවද? පාපේ, පින, ධානයේ, ලෝභයේ, දේශයේ, මොහේ ඕනෑම දෙයකටනේ මම කියනවා කියලා බුදුන් වහන්සේ වදාළේ. අන්න ඔබේ නිත්‍ය සුඛාත්ම මාර්ගය ඔබ දුකටපත් කරන හැටි. දැන් එසේ නොකිරීමටනේ අනිත්‍ය කියන්නේ. ඇති වෙනව නැති වෙනවට නෙවෙයිනේ. මඤ්ඤ මානය නිත්‍ය නම් අමඤ්ඤ මම නොගැනීම අනිත්‍යයි. ඒකට එකතු නොවෙනවා නම් නිත්‍ය වීමෙන් අනාගත හේතු ඉතුරු වෙලා එකතු වෙන්නේ නැත්නම් අනාගත හේතු ඉතුරු නොවි ඒක අවසන් වෙනව නේද? දැන් එතකොට උපන්න කුසල් දුරු වීමෙහිවත් කම්මක්ඛය ආරම්භ වෙනව නේද? පන්න කුසල් දුරු වෙන අතරක් නෙවෙයි නූපන්න කුසල් නූපදිනවා එතකොට. ඒක ව්‍යායාමයක් නැත්නම් උත්සාහයක් වශයෙන් පෙන්වනව නේද? සම්මා වායාම කියලා.
එක වතාවද දෙවතාවද නැත නැවත නැවතත් අර ඇතුළත කොටස එන්නේ නැතුව යනතුරු ශූන්‍ය වෙනතුරු වායාමයේ දෙන්න වෙනවා. පස්ස නිරෝධා පස්සේ නිරෝධය එකතු නොවීමෙන් නිරෝධය කියන්නේ එනම් ඒකට වේදනාවක් ඇති වෙන්නේ නැහැ. නිරෝධ. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. තණ්හාවක් ඇති වෙන්න දෙයක් නැහැ. නැත්නම් උපාදාන වෙන්න දෙයක් නැහැ. නැත්නම් භව වෙන්න දෙයක් නැහැ. කර්ම රැස් වුණාද සේ වුණාද? කය ඥානං තේරුණාද? මාර්ගය තේරුණාද? මේ තමයි මාර්ගය. ඇසේ කනේ නාසයේ දිවේ කයේදී ලෝභී දේශේදී මෝහේදී ඊර්ෂ්‍යාවේදී ක්‍රෝධේ වෛරයේදී නොකිරීමේ මාර්ගය. එකතු නොවීම. දැන් මට මතක් වෙන්නේ මාර තිබිච්ච උදාහරණයක්. පරණස බං කැලලට යන්න කිව්වා. මම අලුත් එකක් ගන්නෙ. ඒකේ අනාගත පැවැත්මක් ඕනේ නැහැ. ඒ මොහොතේ හඳුනා ගැනීම සහ ඉතුරු නැතුව අවසන් වීම. ගන්න. මාර්ගය ගන්න. දැන් තණ්හා උපාදාන භව වුණා නම් ඒවා නිසා හටගන්ට හේතු තැබුම උත්පාද වෙනවා. uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං කියන මේ ජීවිතේ පස් දොරෙන් උත්පාද වෙන්නේ සහ ජීවිතයක් අතහැරෙනකොට පුනබ්භව වශයෙන් උත්පාද වෙන්නේත් මේ හටගන්න හේතු තැබුවහම. දැන් හටගන්න හේතු නැත්නම් අනුත්පාදේ කියන්නේ ඒක නේද? මේ ඵලය කියන්නේ අනුත්පාදේ නේද? මාර්ගඵල ඵලය කියන්නේ. ඒ නූපන් නොහටගත් හේතුවකින් නොහටගත් ඒ ඇත්තේ කියලා තථාගතයන් වහන්සේ වෙනම සූත්‍රයක් දේශනා කරලා නැද්ද? නූපන් නොහටගත් ඒ නැත්තේ නම් ලෝකයට මිදීමක් නැත. ඒ ඇතෙන් ඇති බැවින් ලෝකයට මේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් මිදීමක් ඇත කියලා මේ ධර්මයේ නැත්නම් මේ අසංකතේ මේ නැත්නම් මේ බුදුන්ගේ ධම්මකාය ඇති දෙයක් වශයෙන් තථාගතයන් වහන්සේම දේශනා කරනවා. ශූන්‍ය දෙයක් නොව. එසා තේරුම් ගන්න බුදු සමයෙන් පෙන්වන නිවීම ශූන්‍ය දෙයක් නොව ක්ලේශයන් ශූන්‍ය වෙන්න වෙනවා මේක හම්බ වෙන්න. ඔබට ක්ලේශයන් නැති දෙයක් නිවීම ශූන්‍ය දෙයක් වශයෙන් පේනවා. නිසා ඔබ ක්ලේශයන්ට එකතු වෙලා අවුල් කරගන්නවා අනා ගන්නවා විඳවනවා. දැන් මෙතනින් අවසන් වෙන්නේ නැහැ මේක. දැන් මාර්ග. තවදුරටත් එන දේවල් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ ඔන්න. මේ අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි කියලා කියා ඉන්නව නෙවෙයි. එකතු වීම නිත්‍ය සුඛ ආත්ම එකතු නොවීමෙන් සිදුවෙන දේ අනිත් දුක්ඛ අනාත්ම. දැන් සේ වෙනකොට සෝතාපට්ටි ඵලං සකිච්ඡත්ති කරෙය්‍යාති. තවදුරටත් බලනකොට සකදාගාමි ඵලං සත්‍ය කරෙය්‍යාති. තවදුරටත් වඩනකොට අනාගාමි ඵලං සත්‍ය කරෙය්‍යාති. තවදුරටත් තරනකොට අරහන්ත ඵලං සත්‍ය කරෙය්‍යාති සීල සූත්‍රයේ. ඒ සඳහා ඉමේ පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධේවත් ගැටෙනකොට මේ එන අතීතයෙන්ම ෂේ කරන්නට එකතු නොවී ඉන්න වෙනවා. මා දකින්නේ ඒක බරපතල අපහසු කාරණයක් වශයෙන් නෙවෙයි. හැබැයි ඔබට ඕනෑකමක් තිබෙන්න වෙනවා, වීරියක් තිබෙන්න වෙනවා. ඒකට ඔබට ආස්වාදයේ ආදීනව තේරෙලා තියෙන්න වෙනවා. භවගාමිත්තේ නිමක් නැති බව, එහි අවහපත් විපාක තේරෙලා ඔබට මේ මිදීමේ ඕනකම තියෙන්න. ඒක නිස්සරණය කියන්නේ මිදෙන්න. මිදෙන විදිහ. මිදෙන විදිහ වැටහෙන නුවණ නේද කය ඥානං කියන්නේ. ඒක ඉට වෙන මොහොතක් පාසා උත්පාදයට හේත නැතු යන එක නේද අනුත්පාදේ ඥානං කියන්නේ. මේ අනුත්පාද කියන්නේ නිවීමට වෙන්න බැරිද? නූපන් නොහටගත් ඒ ඇත්තේ කියලා කියන්නේ. එහෙනම් මාර්ගය තුලින් ඵල ඇරුණාම ඔබ අනුගමනය කරන කර්ම නම් වූ මාර්ගය තුල ඒ ඵල කවදාවත් නැහැ කියලා තේරෙනවද? ඒකට තියෙන විපාක. ඒක විපාක මාර්ගයේ භවගාමී මාර්ගය. අපේ බෞද්ධයෝ බොහෝ දෙනෙක් තාමත් භවගාමී මාර්ගයේ යමින්
භව නිරෝධගාමී ප්‍රතිපදාව අපේක්ෂා කරමින් ඉන්නවා. හරියට මේ දකුණු දුම්රිය මාර්ගයේ යමින් දලදා මාලිගාව හමු වෙයි අපේක්ෂා කරනවා වගේ කියලා මම වෙලාවකට කියනවා. එහෙනම් කරන්න ඕන මොකක්ද? දුම්රිය මාර්ගේ මාරු කරන්න ඕන. පහළට අනේක වෙනුවට ඉහළට අනේකට මාරු වෙන්න. ඒ වගේ ස්කන්ධ පංචකයේ මගේ මම මගේ ආත්මකට ගන්නා මාර්ගය තුල තමයි පවපින ධානය තියෙන්නේ. එනිසා ස්කන්ධ පංචකයේ ආත්මය තුල නරක එක හොඳ එක හොයන එකක් තමයි අපිට පවතින පෘථග්ජන බුද්ධ ආගම තුල ක්‍රියාත්මක වෙන්නේ. නමුත් හොඳ එක ස්කන්ධ පංචකයේ ආත්මය නෙමෙයි ස්කන්ධ පංචකයේ අනාත්මය. ආත්ම කොට නොගැනීම. අර එකතු නොවෙනවා එකතු වෙනවට තමයි ආත්ම කොට ගන්නවයි කියන්නේ. එකතු නොවීමට එතකොට එයාට මම කියන්නේ එයාට පැවැත්මට ශක්තිය ලැබෙන්නේ නැහැ, ආහාර හම්බ වෙන්නේ නැහැ, කෙට්ටු වෙන පටන් ගන්නවා. ෂය වෙනවා කියන්නේ අන්න ඒකයි. කයේ ඥානං. මෙබඳු තත්වයක් යටතේදී මා දකිනවා. අර කුරු රට වැසියන්ගේ ලක්ෂ 8න් 6ක්ද කොහෙද කියලා කතා කරන්නේ මට මතක නෑ. දැන් අවුරුදු 40ක් 45කට ඉස්සෙල්ලා කියපු කතාවක් ඒක. මේ යද්දි සිටිද්දි සතිය පාවිච්චි කරනවා කිය මේ ෂයේ ඥානං අහු නොවෙන්න උත්සාහ කරනවා කියන එක නේද? එහෙම නැත්නම් ඔබ හිතන පරිදි ඔසෝමි ගනිමි තබෙමි කිය හිටියයි කියන එකද? මේ තමයි. මෙතෙන්ද තමයි අපේ සතිය ගේන්න ඕන. ඇසට කනට නාසයට දිවට කට වර්තමාන මොහොතේ මේකට එකතු නොවි ඉන්න. ඒක තමයි අර පුරුදු කරන්නේ. සතියක් පුරුදු කරන්න ඕන කියලා කියන්නේ. එතකොට එයා අරයා එන්න ඉස්සෙල්ලා එතෙන් එනවා. නමුත් දැනට සතියෙන් ඉස්සෙල්ලා විතර්කයේ එතෙන් එනවා. එදින් අහු වෙනවා. පවතිනවා. මේක සටනක් කියන්නේ ඒකනේ. මාරයා බලවත් වෙලා ඉන්නවා. දැන් මාරයා පරාජය කරන්න හමුදාවක් බලවත් කරන්න වෙනවා. මරසෙන් වනසන. බොජ්ජංග කියලා කතා කරනවා. බලන්න ඔබේ ජීවිතේ එදිනදා ජීවිතයේදී මේ ගැටෙනකොට බරපතලම කාරණේ ගන්න සරල කාරණාවලට යන්න එපා දැනට. ව්‍යාපාද විතක්කේ ගන්නකෝ. කාම විතක්කේ සාමාන්‍ය ඒවා වෙනුවට රූප ශබ්ද ගන්ධ රස වෙනුවට කාම රාග නම් වූ විකෘති පැත්තක් තියෙනවා නම් ඒකට ප්ලෑන් ගහන අදහස බලන්නකෝ. සිත සැලසුම් කරනවද අතහරිනවද කියලා. අන්න එහෙම පළමුව ලොකු දේවල් අහු වෙනකොට ඒ වයින් වෙනකොට පොඩි දේවලුත් මතුවෙනවා. ඒකනේ ඒක තුනී කිරීම විනාශ කිරීම කියලා පාරක් පෙන්වලා තිබෙන්නේ. ඔබ මේ තුනී කිරීමේ දෙනවා නම් එකතු නොවි එහෙනම් ඔබ විනාශ කිරීමේ පාරේ යන පටිසෝතගාමියෙක්. ඔබ ආපහු යනවා. ඔබට එහෙනම් මේ කය වෙන ආකාරය පිළිබඳ තේරෙනවා. එහෙනම් ඔබට ඒවා හටගන්න නැතෝ ඉවරණ එක තමයි අනුප්පා ලෝභක්කේ ද්වේෂක්කේ මෝහක්කේ නිබ්බාණං කියලා කියනවානේ. මෙන්න මෙහෙමයි අපි හදාගත්ත මෝඩකම් ටික අතහැර දමමින් බුදුන් වහන්සේ වෙත යන්නේ. ඔය බුදුන් දකින්න යන පාර. ඔය දකින්නේ බුදුන්. එක ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන්නේ ධර්මයේ දකීද බුදුන් දකීද නිවන් දකී කියලා. ඇස් දෙකෙන් දකී කියලා හෝ සිවුරෙන් දකී කියලා හෝ ශරීරය දකින්න කියලා දකී කියලා නෙවෙයි. අපට බුදුරක එලිකලාව මේ රහස වටිනා රහස කොතරම් සියුම් දෙයක්ද? සියුම් දෙයක්. නමුත් සියුම් දේ වටහා ගන්න තරම් ඔබ ඥානවන්තයි. එහෙනම් ඔබට අනුගමනීය ප්‍රතිපදාව සංකීර්ණ දෙයක් වෙන්නේ නැහැ. කරන්න බැරි දෙයක් වෙන්නේ නැහැ. හුරු වෙනකොට සරල දෙයක් වෙනවා. අදාළ කරුණ එක දවසකින් නිව වෙන්නේ නැහැ. එක මොහොතකින් නිමා වෙන්නේ නැහැ. ආරම්භ වුණොත් පවත්වාගෙන යන්න වෙනවා. එතකොට මෙහි පවතිනා වූ බල බිදෙනවා. ඒකට අපි කියනවා තුනී වීම විනාශ වීම කියලා.
ඒ වචනෙන් එහෙම කතා කරාට මෙහෙම කරතොයි මේක වෙන්නේ කියන අවබෝධය කරන්න තේරෙන්නේ නැහැ කාලේ මොකද අපි කරන්න ඕන කියලා අහන්නේ අන්න ඒකයි. පෙළ දහමේ තියෙනවා පෙළක් උගන්වලා මෙහෙම වෙනවා කියලා. නමුත් වෙන්නේ නැහැ කාගේවත්. මන්දයත් මේ අවේරේණච සම්මන්ති අකෝදෙන ජිනේ කෝදන් කියන මේ නොකිරීම කියන කාරණාව වර්තමාන මොහොතේ යොදා ගන්න හැටි තේරෙන්නේ නැහැ. ඒ පිළිබඳ ගැඹුරු විමර්ශනයක් නැහැ. අපට මේ වචනෙන් මෙතෙන්ට සමීප වෙන්න බැරි වුණ එක තමයි මේ ගැටලුව මම දකින්නේ. වචනේ සමාජයේ තියෙනවා ස්කන්ධ පංචක අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා සෝවාන් සකදාන වුණ කෙනෙක් නැහැ. බලන්න ඕනේ දැසින් නෙවෙයි යදා පඤ්ඤාය. ඒකයි ඥානං කියලා කියන්නේ. දැන් ඔබට ඔබේ ශේස්ත්‍රයක් තියෙනවා. මවක් වශයෙන්, පියෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන්, කොන්දොස්තරවරයෙක් වශයෙන්, රියදුරෙක් වශයෙන් සහ රජයේ සේවකයෙක්, නිලධාරියෙක් හෝ පහළ සේවකයෙක් වශයෙන්. ඔබට මුණ ගැහෙනවා මහජන සම්බන්ධතා විවිධ පුද්ගලයෝ. ඔවුන්මයි ඔබව අවුස්සන්නේ කුපිත කරන්නේ. ඔවුන්මයි ඔබේ ඇතුළත එළියට ඇදලා දෙන්නේ. මේකට ඔබ පුරුදු වෙලා ඉන්නේ ඔවුන් කරදරකාරයෝ බවට පත් කරගෙන හම්බුන නොගැසී ඉන්නට. ඒක තමයි සමාජයේ හැටි. නමුත් ඔවුන් මේ කරන්නේ ඔබේ දුර්වලකම පෙන්වා දෙන එක නම් ඔවුන් උදව් කරුවන්. ඔවුන්ට ස්තුති කියන්න වටිනවා නෑරුණාම වදයක් කියන්න වටින්නේ නෑ. මොකද තමන්ගේ දුර්වලකම එළියට ඇදලා දෙන්න මේ ප්‍රත්‍ය හේතුවක් වෙනවා. තමා දැක ගන්න. බලන්න. අනුගමන ප්‍රතිපදාවට වෙලාවක් හෝ තැනක් හෝ තියනවාද කියලා. වෙලාව වර්තමානය. තැන අසකරණාසය දිවකය. අවස්ථාව uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. වරද අපහාන, නිවරද පහාන සංඥා. ගැලපෙනවා නේද? ගැලපෙනවා නම් ජීවිතයට ගලපලා අනුගමනය කරලා බලන්න. ඔබ ඔබේ වටපිට පරිසරය තුළ ඇති කරගන්නා වූ ගැටුම් රාශිය නැත්නම් අපි කියමු කොකු දමා ගැනීම රාශිය කියලා. කොක්කනේ දාගන්නවා කියලා. අවමෙමින් යනවා නේද? ඒ තුළ ඇති වෙන දැවීම් තැවීම් අවමෙමින් යනවා නේද? ඔබ තරමක් සැනසෙල්ල ඉන්නවා දැනෙනවා නේද? තව එහාට ගියාපම ඔය සැනසෙල්ලම ඉතුරු වෙන බව තේරෙනවා නේද? ලෝකෙට ඔබට මොකවත් කරන්න බැරි බව, ඔබ ඇවිස්සෙන කෙනෙක් නොවන බව. ආරම්භ වෙනකොට තේරෙවි ඊට පස්සේ නිවිලා ඉන්න ඕන වෙයි. කලබල වෙන්න හේතු නැති විට ලෝකේ සාධක වලට ඔබ කලබල කරන්න බැරුවම නිවිලා ඉන්නවයි කියලා කියනවා. ඒ දක්වා ඔබට උත්සාහයෙන් මේ මාර්ගය හෙවත් කයේ ඥානං පාවිච්චි කරනකොට අනුප්පාදේ ඥානං ඇති වෙනවා. ඵලය ඇති වෙනවා. අදාළ කරුණ නැවත නැවතත් යොදා ගැනීම, ඒට අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීම, ලැබෙන හැම අවස්ථාවක්ම පැහැරනවර ප්‍රයෝජන ගැනීම ඔබට ලැබෙන ඉඩකඩක්. ඒ ඉඩකඩින් ප්‍රයෝජන ගනිමින් ඔබට බුදුවරු ඉන්න තැන, බුදුවරු බුද්ධත්වයට පත් වෙලා මෙතනයි හිටියේ. මේ අපි කතා කරන තැන තමයි හිටියේ. බුදුන් වහන්සේට ලොකු දෙයක් සම්මා සම්බුදු වුණයි කියලා සාරිපුත්ත මොග්ගලාණන් යුගලට ඊට වඩා ටිකක් පුංචි දෙයක්, අනිත් අයට ඊට වඩා ටිකක් වඩා දෙයක්, පසේ බුදුන්ට ඊට ටිකක් වඩා දෙයක්, රහතුන්ට ඊට කුඩ දෙයක්, එහෙම නැහැ. ඒකට මේ මිදීමට නමක් තියෙනවා සම්මා සම්බුදු සහ පඤ්ඤාය මොක්ත. උන්වහන්සේලා අවබෝධ කරගත්ත සයම්බෝ ඥාණයෙන් අනිත් අය ප්‍රඥාවෙන් මිදෙනවා. තම ප්‍රඥාව භාවිතා කරලා. බලන්න අති දීර්ඝ සංසාර ගමනක මෞකසකින් මෙලොවට ඇවිදින් මේ ජීවන ගමනේදී ඇතිවෙන්නා වූ විවිධ බාධක මැද්දේ ආදායම් මාර්ග අඩුවීමේ බාධක, බඩු මිල වැඩිවීමේ බාධක, රෝග පීඩා පැතර යාමේ බාධක, හැකියාවක් කරන්න බැරි මේ බාධක මැද්දේ ඔබට
නිවන් මගත් හමු වෙනවා. අර ගැටලු වලට මුහුණ දෙන්න අදාළ හොඳ ඉවසීමේ මාර්ගයක්. එබැවින් ලද අවස්ථාවේ අනුගමනීය ප්‍රතිපදාවක යෙදෙමින් මේ ප්‍රතිඵල ඔබටම අත්හදා බලන්නට මේ කයේ ඥානං ප්‍රතිපදාව තේරුම් අරගෙන එහි අනුගමනය කිරීමේදී මාර්ගය ගැනීමේදී අනුප්පාදේ ඥානය පහළ වෙන්නට මොහොතක් පාසාම සෝවාන් රහත් දක්වාම මේ ක්‍රියාමාර්ගය ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මම මේ කරුණු පැහැදිලි කිරීම අවසන් කරනු ලබනවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබට ඔබ බලාපොරොත්තු වන මාතෘකාව අද දවසේම පෙර හෝ පසුව පැහැදිලිව ලැබේවි බලාපොරොත්තු වෙන්න. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ මෙම පවුලේ දූ දරුවන් විසිනි. ඔවුන් කවුද කොහෙද කියලා ඔබට වැදගත් නැහැ. ඔවුන් එයින් සෑහීමටපත් වෙනවා. ඇඹිලිපිටියේ පදිංචි දායකත්වයේ දරූ අයගේ ආදරණීය මෑණියන් වන හේමා ආයිරංගනී බුද්ධිකෝරාල මහත්මියගේ නොවැම්බර් මාස 29 වෙනි දිනට එදී ඇති ජන්මදිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. එමෙන්ම දයාබර පියාණන් වන වී.පී. කරුණාදාස මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දරුවන් මවට උපන් දින සුබ පැතුමක් කරනවා ධර්ම දානයක් දීලා. තවත් දේවල් අද දවසේ අපිට දැනගන්න ලැබේවි. පුතුණුවන් දෙදෙනාට දියණියට බෑනාට සහ ලේලිවරුන් දෙදෙනාටත් දෙපාර්ශ්වයේම සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්ම අවබෝධය ලැබීම පිණිස මෙම පුණ්‍ය ධර්මය වගේම අවබෝධයේ හේතු වාසනා වේවා. හේමා ආයිරංගනී බුද්ධිකෝරාල මෑණියන්ගේත් වී.ජී. කරුණාදාස පියාණන්ගේ දෙපාර්ශ්වයේ මියගිය සියලු දෙමව්පියන් සහෝදර සහෝදරයන් සියලුම ඥාති මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් නැත්නම් අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගෙන මතුපදින භවයකදී නිවන් මඟ සිහිල් කරගනිත්වා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් චතුස්සත්‍ය අවබෝධ වේවා. දන්නවා නම් තවත් දෙයක් ලැබේවා කියලා කියාවි. දන්න අය කියාවි ඈ. ලක්කසිලෝවාසී සියලුම දෙනාට ධර්මාබෝධය පිණිස මෙම ධර්ම දානයේ හේතු වේවා. ඔබ යහපත් පැතුම් සියල්ල සඵල වේවා. අනුග්‍රහකත්වයේ දරුව ඔබ හැම දෙනාටමත් ඉහාත්ම වශයෙන්ම ලබාගත් ජීවිතය තුළ මේ සැනසෙන්න තියෙන මඟ මේ මෝඩකම් ටික අතහැරලා දැමීම තුළින් සැනසීමට තියෙන මඟ විවර කරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔබටත් නිවීමේ අගය දැක ගන්නට මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ ධර්ම දානයේ ආනිසංසය සහ ධර්ම අවබෝධයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං